හරි පුතේ අපි බලමු එහෙනම් 18 7 අභ්‍යාසයේ පස්වෙනි ගාන පුතේ වන රක්ෂිත කණ්ඩායමක් විසින් වනයේ තුල හටගෙන ඇති ගින්න නිරීක්ෂණය කරනු ලැබී. ඔව්ව ඒ මොහොතේ ලබාගත් තොරතුරු අනුව සී කඳවුරේ සිට අංශක 70ක දිගංශයකින් ගින්න නිරීක්ෂණය කළාලු. දිගංශයකින් පිහිටි ඒ මහා මාර්ගය ඔස්සේ කිලෝමීටර් 2.5ක් ගිහිල්ලා P ස්ථානයටත් එම ස්ථානයෙන් 340ක දිගංශයකින් කිලෝමීටර් 1.5ක් ගිහිල්ලා F නම් ගින්න තිබූ ස්ථානයටත් ළඟා වුණා. හරිද? එතකොට අපි බලමු අඳින්න පුතේ මේකේ කියන පිළිවෙලට අඳිනවා. හොඳේ. මෙන්න උතුර අංශක 70ක දිගංශයකින් පිහිටි A කියන මහා මාර්ගය ඔස්සේ 70ක් කියන්නේ මේ වගේ කොහොමද පුතේ? අංශක 70 A කියන මහා මාර්ගය ඔස්සේ මීටර් 2.5ක් ගිහිල්ලා P වලට එනවලු. එතන ඉඳන් 340ක දිගංශයක්. එතකොට දිගංශයක් ගැන කතා කරනකොට හැම වෙලේම උතුරු දිශාව ඇඳලා ඉන්නෝනේ. 340ක්. 340 කියන්නේ ටිකක් ලොකු කෝණයක්නේ පුතේ. දැන් මේ වගේ ගත්තොත් මෙතෙන්ට ඇඳ 270යි 340ක් කියන්නේ මේ වගේ කෝණයක් නෙමෙයි. අපි මේ වගේ කෝණයකට අඳින්නේ මේ. එතකොට මේ කෝණයේ අංශක 340. මෙතන C කඳවුර මේ දෙන්නේ. ඊළඟට A මහා මාර්ගය ඔස්සේ 1.5ක් යනවා. ගිහිල්ලා මෙතන දෙනවලු P කියන ස්ථානය. ඊළඟට එතන ඉඳලා 340ක දිගංශයකින් කිලෝමීටර් 1.5ක් ගිහිල්ලා කිලෝමීටර් 1.5ක් ගිහිල්ලා F කියන තැනට යනවා. මෙම තොරතුරු දල රූප සටහනකින් දක්වන්නේ. ඔන්න මම දල රූපයක් ඇඳලා. හරි? අපිට ඊළඟට අහන අපේ ආරක්ෂක බටයන් කණ්ඩායම මහා මාර්ගයේ සිට ගින්න තිබූ තැනට ඉක්මනින් ළඟා වීමට P ස්ථානය තෝරා ගැනීමට සුදුසු බව හේතු දක්වමින් පෙන්වනවා. දැන් පුතේ මේකේ දැන් මේ F ට යන්නනේ ඕනේ. දැන් පාර දිගේ ගිහිලා අපිට ඕනම් මේ හරියට ගිහිලා මෙහෙ F වලට යන්න තිබ්බනේ. මෙහෙට ගිහිලා යන්න තිබ්බනේ. එතකොට මෙහෙට ගිහිලා යන්න තිබ්බනේ. එහෙම නැතුව P වලින්ම හැරුණේ ඇයි කියලා අහනවා. ඕකට උත්තරයක් දෙන්න පුළුවන්. ඔයාලා හොයන්න බලන්න මෙතන මේ කෝණෙ පුතේ. ඉස්සෙල්ලා මේ කෝණේ හොයන්නකො ඊට පස්සේ මම කියන්නම් මොකද්ද වෙන්න ඕනේ කියලා.
මෙතන කෝණේ හොයන්නයි ඕනේ මට. මේ ලොකු කෝණේ හොයාගන්න පුළුවන්. මේ සම්පූර්ණ කෝණේ හොයන්න පුළුවන්. මෙතන මම ඊතලේ ගහලා හදන්න හැදුවේ. මේ දෙන්නගේ එකතුව 180ක් වෙන්න ඕනේ නේ පුතේ. මිත්‍ර කෝණනේ. මේ උතුරවල් දෙක සමාන්තර හින්දා 180න් 70 අඩු කළාම අංශක 110ක් එන්නේ. ලොකු කෝණේ 110යි. ඊළඟට අපිට පුළුවන් මෙතන කෝණේ හොයන්න මේ චූටි කෝණ. මේ මාක් කරන කෝණේ හොයන්න පුළුවන්. එතන මේක හොයාගන්න කරන්නේ සම්පූර්ණ රවුම් 360යි. 360න් 340ක් අඩු කරමු. අංශක 20යි. හරිද? එහෙමනම් දැන් ඔයාලට හොයන්න පුළුවන් පුතේ CPF කියන කෝණය. ඒ කෝණය හොයන්න පුළුවන් මේ රතු පාට කෝණ 110යි. 110න් අඩු කළා නම් හරි 20ක්. අඩු කළාම අංශක 90ක් කියලා ලැබෙනවා. ඒ කියන්නේ මෙතන කෝණේ අංශක 90ක්. දැන් බලන්නකෝ එතකොට යාලා ගින්න තියෙන තැනට හැරිලා තියෙන්නේ පාරේ ඉඳලා ගින්නට තියෙන කෙටිම දුර ඔස්සේ. අංශක 90යි කියන්නේ ඒ කියන්නේ කෙටිම දුරනේ පුතේ. මේ වගේ දැන් රේඛාවකට මේ ලක්ෂය මේ වගේ ලක්ෂයක් තියෙනවා නම් මෙතන ඉඳලා කෙටිම දුර කියන්නේ ලම්බ දුරනේ. දැන් මෙහෙට යනකොට දුර වැඩි, මෙහෙට යනකොට දුර වැඩි, මෙහෙට යනකොට තව වැඩි. කෙටිම දුරෙන් තමයි යන්නේ. දැන් අපි ගින්න තියෙන තැන ඉඳන් පාරට යන්න කිව්වොත් මේ කැලේ දිගේ බඩ ගාගෙන යනවට වඩා ලේසිනේ පුතේ. කෙටිම දුරේ මේ පැත්තට එන එකනේ. කෙටිම දුරේ ඉන්න මෙයාලට ලේසි කෙටිම දුරේ ගින්නට යන්නේ. හරිද? එතන අංශක 90 හින්දා යාලා කරලා තියෙන පුතේ කෙටිම දුර හරහා පාරේ ඉඳලා තියෙන ගින්නට තියෙන කෙටිම දුර හරහා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි ඉතින් වඩාම සුදුසු එතන තෝරගන්න එක. ඉක්මනට යන්න නේ ඕන වෙන්නේ නේ. එහෙනම් මම මෙතන ලියනවා මේ අණුව පාරේ සිට කෙටිම දුර පාරේ සිට ගින්නට ඇති කෙටිම දුර හරහා ගමන් කර ඇත. කෙටිම දුර හරහා ගමන් කර ඇත. එබැවින් P වලින් හැරීම වඩා සුදුසු වේ. P වලින් හැරීම වඩා සුදුසු වේ. P වලින් හැරීම වඩා සුදුසු වේ.
ඊළඟට අපිට කියනවා පුතේ ආරක්ෂක බටයන් සිය කඳවුරේ සිට ගින්න මුල් වලට නිරීක්ෂණය කරන්නට ඇත්තේ කවර දිගංශයකින්ද කියලා අහනවා. හරිද? එතකොට යාළුවට ගින්න පේන්නේ මෙන්න මෙහෙම හිටියේ. මෙන්න මේ කෝණේ ඉන්නේ දිගංශය. උත්තරේ ඉඳලා කෝණයක් නෙමෙයි දිගංශයක් කියලා කියන්නේ. එහෙනම් දැන් ඔයාලා කරන්න ඕනේ මෙච්චරයි. මේ කෝණේ හොයාගන්න. මෙතන මම මේ θ කියලා දාන කෝණේ හොයාගන්න. හරියට තේරුම් ගත්තොත් වැඩේ හරි ලේසි. මේක හොයාගත්තා නම් අපිට පුළුවන් 70 මේ කෝණේ අඩු කරලා දිගංශය කීයද කියලා ගන්නනේ. එතකොට මේකේ පාද ටික නම් කළොත් අංශක 90ක් නේ. මෙයා කර්ණය, මෙයා සම්මුඛ පාදය, මෙයා පද්ද පාදය. කර්ණය සම්බන්ධ නැහැ. එහෙනම් අපි මේකට tan දැම්ම නම් හරි. අපි දාමු tan. tan ඊට සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. බෙදමු. උඩයි යටයි පුතේ 10න් වැඩි කළොත් මේ 10න් වැඩි කරා ඒකනේ. එතකොට උඩ 15යි යට 25යි. 5 සරක් 3යි 5 සරක් 5යි. බිංදුවයි දශම 6යි. දැන් tan වගුවේනේ බලන්න ඕනේ පුතේ. එහෙනම් මේ තව මේ පැත්තෙන් යන්න ඕනේ බිංදු 3ක්. ඒ ඉලක්කම් 4ක් හදාගන්න ඕනේනේ බිංදුවයි දශම ගණන් වල. දැන් බලන්න ඔයාලා tan වගුවේ පුතේ 6000 තියෙන්නේ කොයි හරියද කියලා. බිංදුවයි දශම ගණන් කියන්නේ පළවෙනි පිටුවේ තමයි ඕක තියෙන්නේ පුතේ. පළවෙනි පිටුවේ තමයි තියෙන්නේ. බලමු අපි 6000 5969 තියෙනවා. තව 31ක් අඩුයි. වෙන 31 තියෙනවා. එතකොට අපිට ගන්න තියෙන්නේ මේ පැත්තෙන් අංශක 30යි. එතන මෙතන ඇති කලා 50, මෙතන ඇති කලා 8 නේද? 30යි කලා 58. බලන්න හරිද කියලා. තිහයි කලා 58. අනේ එතකොට උත්තරේ වැරදි නම් කියන්න පුතේ. 30යි කලා 58යි. එතකොට දැන් අපිට ඕනේ ඕක නෙවෙයිනේ පුතේ. දිගංශයනේ. දැන් දිගංශය හොයාගන්න වෙන්නේ ඔයාලට මේ ලොකු කෝණේ 70න් අංශක 70යි. කලක් දාගමු කලා නැහැ. 30යි කලා 58ක් අඩු කරමු. එතකොට මෙතනින් අපි කලා අංශක එකක් මේ පැත්තට ගන්නවා පුතේ. අංශක එකක් ගත්තාම කලා 60යි. 60න් 58ක් ගියාම කලා 2යි. දැන් මෙතන 70ක් නැහැ. 69යි තියෙන්නේ. එතන 9යි මෙතනට. මෙතන 3යි. එතකොට දිගංශය කියන්නේ අංශක කොටස ඉලක්කම් 3කින් ලියන්න ඕනේ. අංශක 39යි කලා 2ක දිගංශයකින් තමයි මෙයාලට ගින්න පෙනිලා තියෙන්නේ. ඊළඟට පුතේ අපිට මේ ඊළඟ තියෙන කොටස නම් මම කරන්න යන්නේ ත්‍රිකෝණමිතිය සඳහා ගණක යන්ත්‍රය භාවිතා කරන කැල්කියුලේටරේ පාවිච්චි කරලා ඔය ගණන් හදන්න මටත් වඩා හොඳ ඔයාලා දන්න ඔයා ගියන් බලන්න විභාග දෙන්නෙත් නැහනේ. ඒ නිසා අපි මිශ්‍ර අභ්‍යාසය හදමු. හරි මිශ්‍ර අභ්‍යාසය හදමු. මිශ්‍ර අභ්‍යාසය යටින්ම කියන මෙම අභ්‍යාසයේ පිළිතුරු ගණක යන්ත්‍රයේ භාවිතයෙන් නැවත පරීක්ෂා කරන්න. අපි මේ හදන ගමන් ඉතින් කැල්කියුලේටරෙන් සුළු කරලා බලමු අපේ මේ එන උත්තරයයි
ඒකයි සමාන වෙනවද කියලා. එතකොට හරිද? එහෙම කරමු. එහෙනම් මේකෙන් පස්සේ ඔයාලා එන්න ඕනේ පුතේ මිශ්‍ර අභ්‍යාසයේ ගණන් 4යිනේ තියෙන්නේ. අපි හදන්න පටන් ගමු. බලමු පුතේ එහෙනම් මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන ඉඳලා හදමු. P හා Q නැව් දෙකක් වරායකින් එක විට පිටත් වෙනවා. එක් නැව පැයට කිලෝමීටර් 18ක සමාන වේගයෙන් ගමන් කරනවා. P යාත්‍රා කරන්නේ වරායේ සිට 10ක දිගංශයකින් වන අතර Q යාත්‍රා කරන්නේ 320ක දිගංශයකින්. පැයකට පසු නැව් දෙක අතර දුර සොයන්න කියලා කියනවා. බලමු. ඉස්සෙල්ලා මේක අඳන් ඉන්න බෑ. ඔන්න උතුර ඇඳලා ඉන්න බෑ කරන්න වැඩේ. ඊට පස්සේ කියනවා අපි P අඳින් P යන්නේ අංශක 10ක දිගංශයක්. 10ක් කියන්නේ පුතේ මේ පැත්තට. අංශක 10යි. P යනවා මෙහෙට. ඊළඟට අනිත් එක යනවා 320ක දිගංශයකින්. 320ක් කියලා කියන්නේ මෙතන ඉඳලා මේ පැත්තනේ පුතේ. මේ පැත්තට කැරකෙනවා 320ක්. මේ කෝණය 320. ඊට පස්සේ අපිට කියනවා එකම වේගයකින් තමයි යන්නේ පුතේ. එකම වේගයකින් යනවා කියන එකේ තේරුම මේක යන්නේ පැයකට පස්සේනේ. හරි. ඒකේ තේරුම පුතේ දැන් මෙයා යන දුර තියෙනවනේ. මෙයා පැයකදී යන දුරයි මෙයා පැයකදී යන දුරයි සමානයි. එහෙනම් මේකේ මේ දුරවල් දෙක සමාන වෙන්න ලකුණු කරගත්තා නම් හරි. මේ P නතර වෙලා තියෙන තැන මේ Q නතර වෙලා තියෙන තැන. ඔය එකක් නේ තියෙන්නේ. දුරවල් දෙක සමාන වෙන්න තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා පැයකට පස්සේ නැව් දෙක අතර දුර සොයන්න. මෙන්න මේක අහන්නේ. හරි. ඕක තමයි අහන්නේ. මම මේ උත්තර පිටේ තව චුට්ටක් දිගටම ඇඳ ගන්නම්. මේකට බලන්න.
උතුර උඩටම ඇඳා. හරි. දැන් බලමු උත්සාහ කරන්න පුතේ කොහොමද කරන්නේ කියලා. අපිට තව උදව්වක් දෙන්න පුළුවන්. මෙතන කෝණෙත් ඔන්න හෙව්වයි පුතේ. මේ කෝණ. 360න් 320ක් ගියාම මේක අංශක 40. එතන 40යි 10යි 50යි ඔන්න මේ කෝණත් හොයාගන්න පුළුවන් නේද අපිට? ඒ පුතේ 40යි 10යි 50යිනේ 180න් 50ක් අඩු කරලා දෙකට බෙදුවා නම් හරි. එතකොට 130 දෙකට බෙදුවාම 65යි. මේවත් 65යි. මම මේ කියන්නේ ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් කියලායි මේ කතා කරන්නේ. හරි. හරි දැන් බලමු උත්සාහ කරන්න. ඔයාලා හදලා එව්වොත් මට බලන්න පුළුවන්. තව දත්තය මෙතන ලකුණු කරන්න පුළුවන් පැයට කිලෝමීටර් 18ක වේගයෙන් යන්නේ. එතකොට පැයකදී නම් මෙයා කිලෝමීටර් 18ක් ගිහිල්ලා තියෙනවා. මෙයත් කිලෝමීටර් 18ක් ගිහිල්ලා තියෙනවා. පොඩි උදව්වක් දෙන්න පුළුවන් පුතේ. මේකේ පුතේ පොඩි නිර්මාණයක් අපිට කරගන්න වෙයි. මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් හොයාගන්න බෑ නේද? මම හිතන්නේ දේශිම විදිය තමයි මෙයා සමදීපාද ත්‍රිකෝණයක් හින්දා පුතේ මේ පැත්තට මම මේ 40යි 10යි පොඩ්ඩක් මකනවා. මේ පැත්තට සමදීපාදයි. මෙහෙට ලකුණු කරා නම් මම හිතන්නේ වැඩි ටිකක් ප්ලේස් එක. එතන ලකුණු අපිට දාගන්න පුළුවන්. Q P මෙතනට අකුරක් දීලා නැහැනේ අපිට නේ. වරායනේ අපි x y දාමු. මෙයා x මෙයා y. හරිනේ. එතකොට මේක සමදීපාද හින්දා මේ කෝණය ඕනනම් හරියටම මෙතන කෝණේ දෙකටත් බෙදෙනවා. මේ ලොකු කෝණයයි මේ ලොකු කෝණයයි. ඒකත් ඕනනම් හදා ගන්න පුළුවන් අපිට. මේ දත්ත ටිකත් ඇති පුතේ වැඩේට ඉතින්. මේ දත්ත ටික ඇති කිය දැන් මම මෙතන 65 අරගෙන ගාන හදන්න යන්නේ. දැන් ඔය තියෙනවා මත ඔන්න මෙතන හොයාගන්න පුළුවන් කෝණේ. මේ සම්පූර්ණ එක 50යි. හරියට දෙකට බෙදුනා 25 යනවා පුතේ. එතනින් හදන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමැත්තක්. දැන් ඔයාලා මෙතනින් හදනවා නම් sin වලින් හැදුවේ. මෙතනින් හදනවා නම් cos වලින් හැදුවේ.
පුරුදු වෙන්නත් එක්ක අපි දාමු මේ පුරුදු වෙන්නත් එක්ක අපි දාමු මෙතනට. පුතේ දැන් මෙහෙම එකනේ තියෙන්නේ. දැන් කොහොමද දාන xy ලම්බ උනේ? මෙහෙම සමදීපාද ත්‍රිකෝණයක් තියෙනවා නම් පුතේ මෙතන ඉඳලා මම ලම්බ උනේ නෙමෙයි. මෙතන ඉඳලා ලම්බයක් ඇන්දොත් පුතේ. කොහොම ලම්බයක් ඇන්දොත් සමදීපාදයි. මේ කෝණය හරියට දෙකට බෙදෙනවා. හරි එහෙනම් මම ලම්බයක් ඇන්දි පුතේ මෙතන සමදීපාදෙ. ඒ පුතේ මේ කෝණය දෙකට බෙදෙන්න එපා සමදීපාද නිසා. සමදීපාද නොවේ නම් එහෙම වෙන්නේ නැහැ. ලම්බයක් අඳිනවා මම නැත්තම් ගාන හදන්න බෑ. හරිද? මම 65න් හදන්න ගන්නම්. එතකොට 65 අණුව නම් කළොත් පුතේ මෙයා කර්ණය මෙයා බද්ධපාත. මේ පැත්තේ තියෙන තේ જાතියම එකක්. දැන් මෙතනින් මේ දුර හොයාගත්තා නම් ඒ දුරම තමයි මේ දුරත් නේ. එකයි හොයන්න ඕනේ පුතේ. හදන්න බලන්න. එතකොට මම මේකේ දානවා පුතේ cos බද්ධපාදය කරන්නේ cos 65 සමානයි බද්ධපාදේ qy බෙදීම කර්ණය. ඊළඟට cos 65 අගය බලලා දාගන්න පුතේ. cos 65 නම් එකපාර බලන්න පුළුවන් sin වගේ බලන්න තියෙන්නේ. 42යි 26 නේ. හතලිස් දෙකයි 26 QI බෙදීම 18 QI කියලා කියන්නේ 42යි 26 ගුණ කිරීම 18. දැන් ඕක 18න් ගුණ කරන්න පුතේ. ගුණ කරලා එන උත්තරේ මට කියමු බලන්න. හතයි දශම 60යි 68. හරි. එහෙනම් එතකොට පුතේ එහෙනම් PQ දුර වෙන්නේ ඕක දෙකෙන් ගුණ කළා නම් හරිනේ. මොනවාලා දාපු වගේ දැන් මම මුකුත් ගණන් හැදුවේ නෑ. දෙවරක් 8 16යි. දෙවරක් 6 12යි 1යි 13යි. දෙවරක් 6 12යි 14යි 1යි 15යි. 15.2 කියලා ඉවල තිබ්බා ඉස්සෙල්ලා දුන්නේ. ඒ උත්තරේ හරි. මම මේක ඉතින් විශේෂයෙන් කියලා නැති හින්දා එහෙමම තිබ්බා ඉතින්. ඕන්නම් සුළු කරන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊට පස්සේ අනිත් එකට එමු.
දෙක අපිට කියනවා පුතේ මේක පාර දෙපස පිහිටි උස් ගොඩනැගිලි දෙකකින් එකක් අනෙකට වඩා මීටර් 9ක් උසලු. අපි දැන් ගොඩනැගිලි දෙක ඇඳලා ඉන්නකෝ. ඔන්න ගොඩනැගිලි දෙක. එතකොට මෙතන අංශක 90යි. මෙයාට වඩා මෙයා මීටර් 9ක් උසයි. ඒ කියන්නේ මේ දුර මීටර් 9. ඊට පස්සේ අපිට කියනවා උසින් වැඩි ගොඩනැගිල්ලේ පාමුල සිට බලන විට අනෙක මුදුනේ ආරෝහණ කෝණය 42යි කලා 20යි. මෙතන ඉඳන් බලනවා මේකේ මුදුනේ. ආරෝහණ කෝණය 42යි කලා 20යි. උසින් අඩු ගොඩනැගිල්ල මීටර 15ක් උස නම් එයා මීටර 15. මේකත් මීටර 15යි. නිරීක්ෂකගේ උස නොසලකා හරිමින් ගොඩනැගිලි දෙක අතර දුර සොයන්න. මෙන්න මේ දුර. අපිට පුළුවන් ලේසියෙන්ම පුතේ tan දාන්න. ඒ ඍජු කෝණේ ඉස්සරහා කර්ණයනේ කර්ණය සම්බන්ධ වෙන්නේ නැහැ. මේ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ විතරයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් දාන්න tan 42යි කලා 20 සමානයි. ඔන්න දැන් ප්‍රශ්නයක් එනවා. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. දැන් ඕක හදන්න පුළුවන් පුතේ. හැබැයි ලබු දාන්න වෙනවා. හරි ලබු දාලා හදන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ මං කිව්වා ඔයාලට tan ගන්නකොට පුතේ tan අගයක් ගන්නකොට හොයන්න තියෙන එක සම්මුඛ පාදයට ආවනම් ගාන හදාගන්න ලේසි කියන්නේ. ඒ කියන්නේ මේකේ අනිත් කෝණේ හොයාගත්තා නම් වැඩේ කරන්න ලේසි කියන එකයි මම මේ කියන්නේ. මෙයා. මම ඉතින් මෙයා හොයන්න මේක පුරුදු වෙන්න නැත්තේ. මේ දෙන්නගේ එකතු 90ක් වෙන්න එපා පුතේ මෙයා 90 හින්දා. එහෙනම් අංශක 90න් ඉවත් දැනගන්න ඕන දේවල්නේ. 42යි කලා 20ක් අපි අඩු කරලා බලමු. මෙතනින් කම් මෙහෙට ගත්තාම කලා 60ක් නෙන්නේ. 60න් 20ක් ගියාම 40යි. දැන් මෙතන 89 තියෙන්නේ. 9න් 2ක් ගියාම 7යි. 8න් 4ක් 4. එතන මේ කෝණේ පාවිච්චි කරොත් පුතේ මම මේ රතු පාටින් මාක් කරන්නේ ඒ කෝණයට අදාළව. මෙයා සම්මුඛ පාදය, මෙයා බද්ධ පාදය වෙනවනේ. එතකොට මේ ගාන හදාගන්න අපට ලේසි. එහෙනම් මම ඒක පාවිච්චි කරනවා. අරකින් හැදුවා නම් වරදක් නැහැ. tan 47යි කලා 40. හැබැයි මේක දානවා නම් ගාන හදලා තියෙන්න ඕනේ. හොඳයි. නැත්තම් දන්නේ නැහැනේ. සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. දැන් ඔයාලට පුළුවන් tan වගුවෙන් 47යි කලා 40ක් බලන්න. tan වගුවෙන් ඉතින් 47යි කලා 40 කියන්නේ 1 දශම ගානක් එන්නේ පුතේ. මේ පේනවා නේද 47යි කලා 40 කියන්නේ මෙතන. හරිද? ඒතර 1.977. 1.977 පුතේ. පහළ. හරිද? එතකොට මේකට හරස් කුණ්ඩේ දාගමු. වැඩි කිරීම 15. ගුණ කරලා උත්තරේ දාන්න පුතේ. මේ ගාන ලොග් දාලා අර පැත්තෙන් හදලා බලමු කියන අපි ඒකත් හදලා බලමු පුතේ.
හරිනේ මම උත්තරය කියනකම් හිටියේ පුතේ මේ මම වැඩි කරපු එක හරියද බලන්න 16.4යි 6යි 5යි 5යි එතකොට මේක තමයි පළවෙනි එකේ උත්තරේ වෙන්නේ දැන් අපිට කියනවා ලඝු දාලා හදලා බලමුලු පුතේ මේ ගාන හරි හදමු බලන්න එහෙනම් අපි මේක පාවිච්චි කරන්න ඕනේ දෙවෙනි ක්‍රමයේ විදිහට හදාගත්තා නම් හරිනේ නේද n 42යි කලා 20 සමානයි 15 බෙදීම x එහෙනම් බලමු මේ පැත්තෙන් හැදුවොත් පුතේ කොහොමද වෙන්නේ කියලා බිංදුවයි දශම ගානක් එන්න ඕනේ අපි බලමු 42යි කලා 20 පුතේ 42යි කලා 20 ඉතින් 90යි 57 15 බෙදීම x දැන් අපි මෙයා උඩට දාලා මෙයා පල්ලෙහාට දාමු x සමානයි 15 බෙදීම 0.90යි 57 දැන් පුතේ ලඝු දාන්න වෙනවනේ බලමු ලඝු දාලා මේක හදාගන්න යටට දශම ආවොත් අනිවාර්යෙන් ලඝු දාන්න වෙනවා පුතේ ඔහොමම ලඝු දාමු බෙදීමක් කියන්නේ අඩු කිරීමක් ලඝු 0.90යි 57 මෙතන ඉලක්කම් දෙකක් තියෙන 1 ගානක් මෙතන බිංදුව තියෙන හින්දා වියුති 1යි ගාන 91යි 10යිලු වෙන්නේ හරියක් බලමු පුතේ මම බැලුවා වැරදිද කියලා ඔව් නේ පුතේ 91යි 10 එන්නේ නේ හරි ඔව් පුතේ හරි 91යි 10 මම බැලුවේ 10 හරි නේද දැන් අපි ලඝු බලන්න 15 ලඝු ගණකයේ පුතේ 17යි 61යි 91යි 10 බලමු පහයි 95 නේ 95 මේ දෙන්න අඩු කරන්නයි ඕනේ 11න් 5ක් ගියාම 6යි 15න් 9ක් ගියාම 6යි 6න් මෙතන 1යි 2යි දැන් උඩ තියෙන බිංදුවනේ පුතේ බිංදුවෙන් අඩු කරන්න ඕනේ මෙයා 3යි නෑ දාන්න 1.0 ගන්න 1.21යි 6යි 6යි ලඝු x x කියලා කියන්නේ antilog 1.2 අපි බලන්න ඕනේ 2166 ලඝු ගණක වගුවේ කොහෙද තියෙන්නේ කියලා. බලන්නකෝ 2166 2148 නම් තියෙනවා. 58යි 68යි තව 18ක් අඩුයි. 18 තියෙන 7ට.
16 4 7. එතකොට මේක බැලුවාම කොහොමත් එන්නේ මෙහෙම එකක්නේ. මෙයා වැඩි කිරීම 10 පළවෙනි බලයට. එතකොට එනවා 16.4. හරි නේද? දැන් ඉස්සල්ලාවෙත් එහෙම 16.4යි 6යි 5යි 5 ආවේ. 16.4යි 7 තමයි නේද? ඉතින් මේ වැඩේ කරදරයි. දැන් ලඝු දාන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේ කරදරේ බලන්නේ නැතුව මේ කෝණේ හොයාගත්තා නම් වැඩේ හරි සරලව ඉවරයි පුතේ. අර ඉස්සෙල්ලා අපි හදපු විදියට. මේකෙන් යන්න ගියාම ලඝු දාගෙන යන්න වෙනවා. ඒ ලඝු දාගෙන ගියා වගේ නෙමෙයි අපි වරදින්නත් ඉඩ කඩ තියෙන පුළුවන්. ඒ ලඝු බලන තැන් වලින් හිටන් වරදින්න පුළුවන්. අතන වරදින්න පුළුවන් එකම තැන ත්‍රිකෝණමිතික අනුපාතය බලන තැන විතරයි. ඒක හරියට බලාගත්ත ගමන් උත්තරේ එනවා. ඒක නිකන් වැඩි කරන්න නෙදී. ඒක වැඩි කරලා ලඝු ඕනේ නැහැ. ඊළඟ ගාන හදන්න ඊළඟ කොටස කියනවා උසින් අඩු ගොඩනැගිල්ලේ පාමුල සිට උසින් වැඩි ගොඩනැගිල්ලේ මුදුන පේන ආරෝහණ කෝණය. මෙතන ඉඳන් මෙන්න මේ කෝණය. මේ උස නම් අපි දන්නවා දැන් 15යි 9යි 24යි නේද? ටෑන් දැම්ම නම් හරි නේද? ඒකදී අපිට කියන්නේ නැහැ පුතේ දශමස් මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගන්න එහෙම කියලා කියන්නේ නැහැ. දැන් විභාගෙදී නම් ඕක කියනවා. කිව්ව ගමන් අපිට කරදරයක් නැතුව ඒක 16 කියලා ගත්ත හැකි. ඒතර 24 16න් බෙදලා උත්තරේට යන්න පුළුවන්. දැන් අපිට එහෙම එකක් කියන්නේ නැහැනේ. කියන්නේ නැති හින්දා අපි ඕක ওই තියනාගේම අරගෙන හදමු. හැමෝම එක විදියකට හදමු. දැන් ඒක එහෙම බැරි නම් අපි මේ විගාගයක් ඕනේ 16.4යි 7 අරගෙන හදමු කරන්නේ නිකන් ලඝු ඒවා පුළුවන් වෙන්නත් එක්කම විභාගෙදී නම් පුතේ මේක හරි සරලව කියන මේ යගේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට දෙන්න. ඒක 16යි. ඊළඟට ටෑන් දානකොට 24 බෙදීම 16 ලේසියෙන්ම බෙදෙනවා මේක. 24 16න් බෙදන්න හරි ලේසිනේ. බෙදුවාට පස්සේ අපිට පුළුවන් ලේසියෙන්ම ටෑන් වගුව බලලා උත්තරයකට යන්න. දැන් මේක එහෙම ලේසියෙන් බලන්න බෑ. මේක පොඩ්ඩක් ලඝු එහෙම දාලා සුදු කරගන්න එන පුරුදු වෙන්නත් එකයි. දාමුකෝ අයිසරයක් නේ. එතකොට අපි මේකට tan දාමු පුතේ. tan θ සමානයි 24 බෙදීම දැන් අපි කිව්ව විදිහට නම් 16.4යි 7. දැන් මේක බෙදලා මෙතන දාගන්න ඕනේ පුතේ. පැත්තක බෙදලා දාන්න හදන්නේ මම හොඳේ. නැත්නම් මේක බෙදන්න බෑ. ලඝු දාලා බෙදන්න යන්නේ. මේ හරිය බෙදන්නම්කෝ. මේක වෙනම ගන්නවා මම x කියලා.
24 බෙදීම 16.47 ඔය විදියට යනවා. හරි බෙදලා ගන්න බලන්න. නිකම් බෙදන්න පුළුවන් මේ. ඒකට විභාගෙදි නිකම් බෙදන්න බෑනේ නේද? ඒ නිසා අපි පොඩ්ඩක් ඒක බෙදන හැටි සැලකිලිමත් වෙන්න ඕනේ. මේකෙදී ලඝු x සමානයි ලඝු 24 ඍණ ලඝු 16.47 මෙයත් 1 ගානක් මෙයත් 1 ගානක් මෙයාගේ ලඝු ගණකේ අපි දන්නවනේ ඒ නිසා මම මේක කියලා දින්නේ 21.66 ඊළඟට 24 ලඝු ගණකයේ පොඩ්ඩක් අපි බලමු 38.02 එතකොට මෙතන අපි මේ දෙන්න අඩු කරලා ගමු පුතේ. 12න් 6ක් 6යි 9න් 6ක් 3යි 7න් එකක් 6යි 1යි බිංදුව. ලඝු දැන් අර tan theta ගේ මම මේ පැත්තේ ලියන ඉඩමදි හින්දා. ඔයාලා ලියන්න එපා අනිත් පැත්ත. එතකොට x කියලා කියන්නේ ඇන්ටිලොග් 16.36 16.36 බලන්න ලඝු ගණක වගුවේ කොහෙද තියෙන්නේ කියලා.
16යි 14 තියෙනවා. 14යි 5යි 7යි. ඕනේ හරිනේ මම දාපු එක හරිනේ. 14යි 5යි 7යි. හරි. පුතේ ඔය එනාගේ මෙතනට දාන්න. ඊට පස්සේ තීටා කියලා කියන්නේ ලඝු ගාන මේ සෝරි. ව්‍යංජන වගුවේ බලනවා. ඔය ගාන කොහෙද තියෙන්නේ කියලා 1.0 ගානන්නේ. මදි පාඩුවක් තියෙනවා නම් අපි ඒකට බිංදු දාලා බලමු. 1.0 1.0 ගාන නම් පුතේ ඉලක්කම් 4ට තියෙන්නේ නේද? මේක තව බිංදුවක් දාගත්තා නම් හරි. 4570 තියෙන තැන චුට්ටක් බලන්න පුතේ. 4550 තියෙනවා. 50 තියෙනවා තව 20ක් අඩුයි. 20 ගන්න බෑ 18නේ පුතේ ගන්න වෙන්නේ. එතකොට 55යි 32 නේ. ඔව් 55යි 32. 55යි කලා 32. හරිනේ. ඊළඟ ගාන බලමු. ඕක පුතේ නැත්තම් මේ පොඩි වෙනසක් වෙනවා පුතේ. අපි බෙදුවොත් දැන් අර පූර්ණ සංඛ්‍යාවට දාලා බෙදුවා නම් එහෙම ඔయిత වඩා 16 දාලා බෙදුවා නම් පොඩි වෙනසක් එනවා පුතේ මේ tan එහෙම බලනකොට. ඔය අපි නිකන් එහෙම එකක් මම ඔයාලට බලලා පෙන්නන්නම්. මේ වෙලාව ගත වෙන හින්දා මම මේ කැල්කියුලේටරෙන් සුළු කරලා පෙන්නන්නම්. දැන් අපි ගත්තොත් 24 16න් බෙදන්නනේ ඕනේ. 24 16න් බෙදුවාම 1.5 නේ එන්නේ. ඒක ඕකේ tan ප්‍රතිලෝමය කියන්නේ මේකේ මේ කෝණය කියන එක තමයි පුතේ මේ තියෙන්නේ tan inverse කියන එක. මේ බැලුවම 56.3යි බිංදුවක් කියන්නේ 56යි හරි මැදනේ පුතේ. එතකොට අංශක 56යි මේ කලා නෙමෙයි මේ තියෙන්නේ කෝණේ තියෙන්නේ පුතේ දශම ගාන. හරිද? එතකොට මේකේ දශම මේකේ හොයන්න නම් පුතේ වෙන්න ඕනේ මේකෙන් 56ක් අඩු කළාම ওই දශම ගාන නෙන්නේ. ඕක 60න් වැඩි කළොත් ඔය තියෙන කලා 19ක් විතර එන්නේ. වෙනවනේ අපි දැන් කළාම කලා 32ක් විතරනේ ආවේ. හරි? ඒ කියන්නේ අර පූර්ණ සංඛ්‍යාවට ගත්තාම වෙනසක් වෙනවා කියන්නේ නැති වුනහම ගන්න එපා කියන්නයි මට ඕනේ. ඒක හරි. සාමාන්‍ය විභාගෙන් නම් මේක ගන්න කියලා කියනවා පුතේ. අපිට ලේසි එතකොට හදන්න ඒක. බලන්න ඊළඟ එක තුන්වෙනි එක පුතේ ABC ත්‍රිකෝණයේ සරසරහනක් අනින් බලන්න ABC ත්‍රිකෝණයේ AB 10යි BC 7යි B කෝණය 30යි කලා 26යි. හරි.
එතන එනවා 30යි කලා 26 මේ මම මේක එළිය ලියන්න අපිට මේක ඕනේ මට ඉඳ ගන්න ඕන හින්දා ඊට පස්සේ කියනවා A සිට BC ට ඇති ලම්බේ AX වේ. අන්න AX වේ. එහෙමනම් අපිට කියනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ඒ කියන්නේ පුතේ මේ ලම්බේ දිග හොයාගන්න ඕනේ නැත්නම් වර්ගඵල හොයන්න හම්බෙන්නේ නැහනේ. ලම්බේ දිග හොයන්න පුළුවන් මේ පැත්තේ තියෙන ත්‍රිකෝණය පාවිච්චි කරලා. පාද ටික අපි නම් කරමුකෝ බලන්න. කෝණේ මේ ඍජු කෝණේ ඉස්සරහා කර්ණය දීලා තියෙන කෝණේ ඉස්සරහා සම්මුඛ එයත් එක්කම බද්ධ. දැන් සම්මුඛ පාදේනේ ඕනි මම මේක h කියලා දාන්නම්. එතකොට සම්මුඛ පාදයේ කර්ණයේ සම්බන්ධ වෙනවා කියලා කියන්නේ පුතේ sin දාන්න. sin අනුපාතය දාන්න. sin 30යි කලා 26 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. දැන් බලන්න sin 30යි කලා 26 බලලා සුළු කරමු බලන්න. බලන්න පුතේ sin ලේසින 30යි කලා 26 බලා ගන්න. බලන්න මෙයාගේ හරියද කියලා 50යි 65ද කියලා බලන්න. h බෙදීම 10යි. h කියලා කියන්නේ පුතේ 50යි 65 10න් ගුණ කරනවා. 5.06යි 5යි සෙන්ටිමීටර්. හරිනේ. දැන් අපෙන් අහන්නේ පුතේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ABC වර්ගඵලය වෙන්නේ භාගය වැඩි කිරීම ආධාරකයේ විදිහට 7 නේ ගන්න වෙන්නේ 7 ගුණ කිරීම මේ අපිට ආපු ගාන සුළු කරලා ඉවරලා උත්තරේ මට කියන්නකෝ. උත්තරේ එවන්න පුතේ. හරි මෙහෙම උත්තරයක් තමයි 17.72යි 7.5යි.
එහෙනම් බලමු පුතේ හතරවෙනි එක. තිරස් තලයක පිහිටි කොඩි කණු දෙකක් බිමට සිටවා ඇති ලක්ෂ දෙක යා කරන රේඛාව මත A හා B ලක්ෂ දෙකක් තියෙනවා. අපි නිකන් බලමු. දල සටහනක් අඳින්න. මෙන්න කොඩි කණු දෙක. අපි මෙහෙම දාමුකෝ A B ලක්ෂ දෙකක් කොඩි කණු දෙකක් ලක්ෂ දෙකක් තියෙනවලු. A සිට බැලුවාම කොඩි කණු මුදුන් වල ආරෝහණ කොන 30 හා 60යි. දැන් මේක දෙපැත්තේ තියෙන්නත් පුළුවන්. එකක් 30යි 60යි අපි බලලා හරියට අන්න. ඊළඟට B වලට ගිහිල්ලා බැලුවාම ආරෝහණ කෝණ 60 හා 45යි. මේක 60යි මේක 45යි. ඊට පස්සේ කියනවා AB දිග 10යි. මේක 10යි. හරි. දැන් පුතේ මේකේ තිරස්තලයක මිලි කොඩි කණු දෙකක් බිමට සිටවා ඇති ලක්ෂ දෙක යා කරන රේඛාව මතනේ තියෙන්නේ. දැන් ඇතුලේ අපි AB ලකුණු කරගමු මේක කියලා නේ. මම අදිනවා මේක. මෙතන තියෙන 30 ඕනේ. මම මේකේ මේ පැත්ත ගන්නකොට මේ පැත්ත චුට්ටක් ලේසි කියන්නේ මොකද මෙයාගේ මේ දිගයි මෙතන ඉඳලා මෙතනට තියෙන දිගයි සමානයිනේ පුතේ. මෙතන අංශක 90යි මෙයා 45 නම් මේ කෝණෙත් 45යි. එතකොට මෙයා සමදීපාද ත්‍රිකෝණය. එතකොට මේ කොඩි කණුවේ උස x කියලා අපි ගත්තොත් පුතේ මෙතන ඉඳලා මෙතනටත් xම වෙනවා. හරිද? එතකොට මේ චුට්ට අපිට ගන්න පුළුවන් පුතේ. මෙයා 10යි මේක 10 රින x. හරි? දැන් ඔයාලා කියේ ඉච්චර ඕනේ නැහැ නේ මෙයා x නම් මෙයා x මේ ලොකු ත්‍රිකෝණෙට දාලා හොයන්න පුළුවන් කියලා. පුතේ ඕකට දාලා හොයන්න හම්බෙන්නේ නැහැ. xx කැපිලය අපිට කරන්න වෙන්නේ මේ 60 තියෙන එකට අනුපාතයක් දාන්න. බලන්නකො අරකට දාලා මේ 45 90 තමයි මම මේ x අකුරු දෙක දාගත්තේ මෙතන. දැන් මෙතනින් දාන්න පුළුවන් ඔයාලට මේ 60ට අදාළව tan නේ තියෙන්නේ. tan 60 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය.
ප්‍රකාශනයක් කෙනකොට වරහණක් ඇතුළේ ලියන්න කියලා මම කියලා තියෙනවා. tan 60 අගය බලන්න. ඔයාලට එයි මේකට චුට්ටක් දුර සුළු කරන්න හදන්න 1.732 x බෙදීම 10 ඍණ x. දැන් මේකට හරස් කුණ්ඨය දාමු පුතේ. මේක යට එක තියනවා කියලා හිතාගත්තොත් මෙහෙට ගුණ කරාම x එනවා. මේක 10 ඍණ x ගුණ කිරීම 1.732 එනවා. මේ දෙන්න 10න් ගුණ කරනවා කියන්නේ 17.32ක් ඍණ මේ දෙන ගුණ කළාම 1.732යි x. මෙයා එහා පැත්තට මාරු කරමු. x දාන 1.732x සමානයි 17.32. මෙයා එකනේ තියෙන්න ඕනේ. එක දාන 1.732 කියන්නේ 2.732යි x සමානයි 17.32. දෙපැත්තම අපි බෙදමු 2.732. එතකොට එනවා x සමානයි 17.32 බෙදීම 2.732. දැන් ඔයාලට පේන්න ඕනේ යටට දශම එනවයි කියලා. එහෙනම් දැන් මෙතන ඉඳලා මේකට ලඝු දාන්න වෙනවා පුතේ. ලඝු දාලා සුළු කරමු බලන්න. මේ වගේ ගණන් ඇවිල්ලා තිනවා 2015ට කලින් ප්‍රශ්න පත්‍රවල පුතේ. අපේ ඒවා නම් නැහැ. හරි. හදලා ගම් බලන්න පුතේ ඕක. ලඝු දාලා සුළු කරමු.
පුතේ මෙතන පොඩි වරදක් කරලා තියෙනවා නේද මම? ඔයාලා කිව්වේ නෑ නේ පුතේ. දැන් මුලක් කියනකම් මම දැන් මෙතන පුතේ x ඍණ 10 එන්නෝනේ නේද? x ඍණ 10 අපිට උඩ වෙනස් වෙන්න ඕනේ අපරාධය කියන්නේ. පොඩි වෙනසයි වෙන්නේ. tan 60 සමානයි x බෙදීම x ඍණ 10 නේ. 1.732 x බෙදීම x ඍණ 10 වලට දාන දින මාරු කරගන්න තමයි තියෙන්නේ. 1.732 x ඍණ 10 සමාන x ගන්න පැටර්න් වලින් සමම ලියන්න 1.732x ඍණ 17.32 සමාන x ඍණ x මෙහෙට ගමු 17.32 මෙහෙට ගමු මෙතන එකනේ තියෙන්නේ එකක් අඩු කළා 0.732 x 17.32 මෙතන 17.32 0.732 කොහොම නේද හැදෙන්න ඕනේ දැන් හරි නේද බලන්න දැන් අපි දාමු ලඝු මෙහෙම ලඝු දාන්නම් මේ හරි ගන්නවා පුතේ ලඝු x සමානයි ලඝු 17.32 පින ලඝු 0.732 හරිද දැන් අපිට පුළුවන් ලඝු බලන්න මෙතන ඉලක්කම් දෙකක් තියෙන හින්දා 1 ගානක් මෙතන බිඳුවක් තියෙන හින්දා විවෘති ගාන දැන් බලන්න පුතේ ලඝු ගණකේ තුනයි 87 73 2 86යි 45 ඊළඟට මේ දෙන්න අඩු කරමු නේ සුළු කිරීම හරියද බලන්න පුතේ 1.37 4.2 x කියලා කියන්නේ මේකේ ප්‍රතිලඝු ගන්න දැන් ඔයාලට පුළුවන් හොයාගන්න 3742 වගුව ඇතුලේ කොහෙද බලන්න තියෙන්නේ 3729 තියෙනවා අපේ 23 6ට 13ක් අඩුයි 7ට තියෙනවා 23යි 6යි 7 මම එකපාර දැම්ම පුතේ 2.1 හින්දා මෙහෙම නෙන්න ඕනේ සිතුනයි 85 පොඩි වෙනසක් වෙනවා පුතේ 17 3 2
මගේගේ වැරදි පුතේ ලග්ගනක වගු 85 දෙන්න පුතේ මම දාන 85 එනම් අර නෑ දැන් හරිද බලන්න පුතේ අනිත් අය පොඩ්ඩක් බලන්න මේක හරිද කියලා එතකොට හරියන්නේ නේ හරිනේ එනේ මේ මගේ එකේ මේක පෑනෙන් ලියලා තියෙන පුතේ උඩින් මං හිතන්නේ තිබ්බ එක වරද්දලා ලියලා නැත්නම් ප්‍රශ්න හරි එහෙනම් මම දැන් මේක මකන්න ඕනේ හින්දා පුතේ මේ අගයන් ටික මෙතන දාන්න නැත්නම් අපි ඉතුරු අගයන් ටික හොයන්න බෑනේ 23.66 මෙතනත් 23.66 හරි නේද එතන ඉඩ ගන්න ඕනේ ඉතින් කරේ පුතේ අනිත් කොටස ඔයාලා හිතනවට වඩා ටිකක් දිගට යන වැඩක් එතකොට ඊළඟ එකට පුතේ මේ දිගවල ඕනේ මම මේ අගේ දාගන්නම් y කියලා මේ අගේ දාගන්න x කියලා නැත්නම් මුකුත්ම ලියන්න බෑනේ දැන් සමීකරණ දෙකක් ලියන්න යන්නේ මම මේ ඉස්සරහා එකෙන් ලිව්වොත් අපිට ලිව්ව හැකි tan 60ට සමීකරණය tan 60 සමානයි y බෙදීම x පුතේ tan 60 බලන්න ඔයාලගේ වගුවෙන් 1.732ක් එයි y බෙදීම x හරි y බෙදීම අතනත් x දැම්මනේ අපි වෙන එකක් දාමු මෙතන a දාමු ඊළඟට මේකට හරස් ගුණය දාගත්තොත් පුතේ y සමානයි 1.732යි a පළවෙනි සමීකරණය වෙන කරන්න දෙයක් නැහැ මේක නොදන්නා පද දෙකක් වෙනවනේ එතකොට අනිත් එක ලිව්ව හැකි tan 30ට සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ කියන්නේ පුතේ මේ මෙතන ඉඳලා මෙතනට 10 ධන a ධන 10 tan 30 යගේ අපිට පුළුවන් වගුවෙන් අරන් දාගන්න 57යි 74 y බෙදීම a ධන 10 අපි ඒකට හරස් ගුණය දැම්මොත් පුතේ මෙතන එනවා y සමානයි 0.574යි a ධන 10 දෙවෙනි සමීකරණය සමගාමී සමීකරණ තියෙන පුතේ මේ දෙන විසඳලා අපිට පුළුවන්
A වලයි y වලයි උත්තර දෙක හොයාගන්න. දෙකම හොයන්න වෙනවා. මොකද මේ දෙන්න අතර දුරත් අහනවා කොච්චරක්ද කියලා ගන්න. ඒ නිසා දෙකම හොයාගන්න වෙනවා අපිට. බලමු දැන් ඉස්සල්ලාම මේක අපිට මේ සංගුණක සමාන කරලා එහෙම කරන්න ගියාම ටිකක් වෙලායයි. මේක නම් සංගුණික සමානයි නේ. y නේ. දැන් මේක ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරලා හදනවා මම එකපාරට. මම ගන්නවා මේකේ මේ අගයත් y ට සමානයි මේ අගයත් y ට සමානයි. එහෙනම් මේ දෙන්න සමාන වෙන්න ඕනේ නේ. දැන් මෙතන දැයිලා මම කියනවා 1 සමානයි 2 බැරි 1.732 a සමානයි මේ අගේ 0.57774යි a ධන 10යි. ඊළඟට වරහන් අයින් කරමු. 1.732 a 0.57774යි ධන මෙයාව 10න් ගුණ කරාම 5.774. මෙයාව මේ පැත්තට ගමු. ලඝු දාන්න වෙනවා කියලා ඔයාලට පේන්න ඕනේ දැනට. අඩු කිරීම 5.774. මේ දෙන්න අපි අඩු කරගමු. එතනින් එහාට වල හදන්න ඕනේ. 1.732න් 0.57774ක් අඩු කරමු. මෙතන බිංදුව දාලා අඩු කරනවා. 10න් 4ක් ගියාම 6යි. 11න් 4ක් ගියාම 4යි. 12න් 7ක් ගියාම 5යි. 1යි 1යි. දැන් බලන්න එතනින් එහාට යමු.
උත්තරේ 5 කියලා ගමු නේ පුතේ. හරිනේ ඔය ටිකේ ලඝු ගණක බලන්න තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද ලඝු ගණක ටික බැලුවාම කියලා. හරිනේ පුතේ මෙතනට එනකම්. මේක අපි ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගමු ඈ. නැත්තම් හදන්න බෑ එතනින් එහාට අමාරුයි. පුතේ 4.999 සුළු කරන්න අමාරු හින්දා මම 5යි කියලා ගත්තා. විභාගෙදී නම් මේවා හරියට කියනවා පුතේ. හරිද? නැත්නම් ඊළඟ එක ගන්න අපිට ආයෙ ලඝු දාන්න වෙනවා ඒකයි. දැන් ඔයාගේ ආදේශ කරන්න මොකක් හරි සමීකරණ දෙකෙන් එකකට මම ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. අනේ පුතේ එතකොට අපි ওই විදිහට ගමු නැත්තම් හදන්න ගියාම අමාරුයි. ඊළඟට අහනවා කොඩි කණු දෙක අතර දුර. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට තියෙන දුරනේ 23.66ට 5ක් එකතු කරගත්තා නම් හරිනේ.
හරිනේ පුතේ ඕක තමයි එන්න ඕන උත්තරේ නේද? හරි. එතකොට පුතේ ඔතනින් මම පාඩමේ ඔන්න මිශ්‍ර අභ්‍යාස ගණන් ටිකත් හදලම අවසන් කළා පුතේ. ත්‍රිකෝණමිතිය පාඩම ඔතනින් අවසන් වෙනවා.